දැන් එතකොට අයනික අරය කියන මාතෘකාව අයනවල අරය ගැන සාකච්ඡා කරන්න ඕන කරනවා. මේකෙදී ගොඩක් හොඳ දැනුමක් ඕන කරනවා මේ කතාව තුල. අයන වර්ග දෙකක් තියෙනවානේ පුතේ. මොනවාද අයන වර්ග දෙක? එකක් ධන අයන අනික ඍණ අයන. කැට අයන නැත්නම් ඇන අයන. ලියන්නකො මෙහෙම විස්තරයක්. අයනවල අරය අදාළ පරමාණුවේ අරයට සාපේක්ෂව අයනවල අරය අදාළ පරමාණුවේ අරයට සාපේක්ෂව සංසන්දනය කිරීමට දැන සිටිය යුතු වේ. සංසන්දනය කිරීමට දැන සිටිය යුතු වේ. එලෙස අයනවල අරයන් සාකච්ඡා කිරීමේදී අයනවල අරයන් සාකච්ඡා කිරීමේදී ප්‍රධාන වශයෙන් කැටායන සහ ඇනායන එනම් ධන අයන සහ ඍණ අයන ධන අයන සහ ඍණ අයන යන අයන වර්ග දෙක පිළිබඳවම සංසන්දනාත්මකව තොරතුරු සලකා බැලිය යුතු වේ. තොරතුරු සලකා බැලිය යුතු වේ. තොරතුරු සලකා බැලිය යුතු වේ. එහිදී මුලින්ම කැටායන පිළිබඳ තොරතුරු සලකා බලමු. කැටායන පිළිබඳ තොරතුරු සලකා බලමු. හරි බලන්නකො මෙහෙම ඉස්සලා විස්තරයක්. සෝඩියම් සහ සෝඩියම් ප්ලස් කවුද විශාල කවුද කුඩා වගේ ප්‍රශ්නයක් ආවොත් පුංචි පන්ති වල දැනුමෙන් අපි ගොඩ දාමු වැඩේ. සෝඩියම්ට තියෙනවා ශක්ති මට්ටම් 3ක්. ඕකනේ. සෝඩියම් ප්ලස් බවට පත් වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන අයින් කරලානේ පුතේ. එහෙම වුණාම ඔන්න කතාව. මේක තමයි තියෙන්නේ. හරිද? ඔන්න ඔය කියන සිද්ධිය ඔන්න ඔය කියන සිදුවීම තමයි කතාවට එන්නේ. ඒ කියන්නේ සෝඩියම්ට වඩා සෝඩියම් ප්ලස්ගේ ශක්ති මට්ටම් සමානය අඩු වෙනවා. ඉලෙක්ට්‍රෝන පිට වෙලා යෑම නිසා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක පොදුවේ ගත්ත හැකි පුතේ. මේවා කැටායනනේ. ඕනම මූලද්‍රව්‍යයකට වඩා එයාගෙන් හැදෙන කැටායනේ අරය අඩුයි. ඕනම මූලද්‍රව්‍යයකට වඩා එයාගෙන් හැදෙන කැටායනේ අරය අඩුයි. ඒක බොහොම සරල තර්කයක්. රයිට්. දරුවක් දාලා පාට පෑනකින් විශේෂණය කරලා ලියන්න. ඕනෑම මූලද්‍රව්‍යයකට වඩා එම මූලද්‍රව්‍යයෙන් සෑදෙන කැටායනයක අරය අඩු අගයක පවතී. අරය අඩු අගයක පවතී. අරය අඩු අගයක පවතී.
දැන් ඔය කියන මූලික අදහස ඔළුවේ තියාගෙන අපි යමු ඊළඟ කතාවට. ඇනායන ගැන ගත්තොත් එහෙම කොහොමද යන්නේ? ඇනායන කියන්නේ පුතේ ඍණායනනේ. දැන් අපි ගමුකෝ ෆ්ලුවරින් සහ F-. හරි? ෆ්ලුවරින්ට තියෙනවා 2යි හතක් තියෙනවානේ මේකේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන 9යි. F- වුණාම මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කීයක් වෙනවද? 10ක් බවට පත් වෙනවා. ඔන්න කතාව. ඉලෙක්ට්‍රෝන ගාන කීයද? 10ක් බවට පත් වෙනවා. හරිද? රයිට්. දැන් බලන්නකෝ උදේ මෙයාගේ පරමාණු ක්‍රමාංකය 9යිනේ. ඒ කියන්නේ න්‍යෂ්ටිය ප්‍රෝටෝන කීයද තියෙන්නේ? 9යි. මේකෙත් න්‍යෂ්ටිය ප්‍රෝටෝන කීයද තියෙන්නේ? 9යි. පැහැදිලිනේ සිද්ධිය? එතකොට දැන් ප්‍රෝටෝන 9ක් තියාගෙන මෙතන ඉලෙක්ට්‍රෝන 9 දෙනයිද නඩත්තු කරන්නේ? මෙතන ප්‍රෝටෝන 9ක් තියාගෙන ඉලෙක්ට්‍රෝන කී දෙනෙක් නඩත්තු කරන්නවද? 10ක් නඩත්තු කරන්න වෙනවා. එතකොට න්‍යෂ්ටියට මේ ඉලෙක්ට්‍රෝන කෙරෙහි යොදන්න තියෙන අවධානය මොකද වෙන්නේ? අඩු වෙනවනේ පුතේ. ඒක සරල කතාව. අපි හිතමුකෝ මෙහෙම. දැන් අපිට කිසියම් වැඩක් කරද්දි වැඩ දෙකක් වෙනුවෙන් අවධානය යොමු කරන්න තිබ්බහමයි දැන් හිතන්නකෝ O level වලදී විෂයන් 9ක් 7ක් 8ක් විතර ඉගෙන ගත්තානේ. ඔය වෙලාවට යොදන්න ඕන එක එක විෂයට යොදන්න තියෙන අවධානය බෙදිලා යනවානේ. දැන් උසස් පෙළ තියෙන විෂයන් 3යි. එතකොට එක විෂයකට යොදන්න පුළුවන් අවධානය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එක විෂයකට තියෙන අවධානය වැඩි වෙනවා. ඒ වගේ මෙතන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වුණාම න්‍යෂ්ටියට එක ඉලෙක්ට්‍රෝන කෙරෙහි යොදන්න පුළුවන් අවධානය මොකක්ද ඒ අවධානය කියන්නේ? අර ඇදලා ගන්න යොදන බලයනේ පුතේ. ඇදලා ගන්න යොදන බලය. අවධානය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඉලෙක්ට්‍රෝන ටික ඇදලා තියාගන්න තියෙන බලය අඩු වුණාම ඉලෙක්ට්‍රෝන චුට්ටක් විතර කොහාට යනවද? ඈතට යනවා. ඉලෙක්ට්‍රෝන පොඩ්ඩක් විතර ඈතට යනවා. ඉලෙක්ට්‍රෝන පොඩ්ඩක් විතර ඈතට ගියාම අරේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනෑම පරමාණුවකට වඩා එයාගේ ඇනායනය කුඩායිද විශාලයිද? ඕනෑම පරමාණුවකට වඩා එයාගේ ඇනායනය මොනයිද? විශාලයි. ඒක තමයි සරල කතාව. ඒක තමයි සරල සිද්ධිය. හරි? යටින් ලියන්න මෙහෙම පුතේ. කරුවක් දාලා ලියන්න. ඕනෑම පරමාණුවකට වඩා එම පරමාණුව මගින් සෑදෙන ඇනායනය විශාල වේ. ඇනායනය විශාල වේ. හරි. දැන් ওই මූලික දැනුම ගත්තට පස්සේ ඔයාට හැකියාව තියෙන්න ඕන පුතේ අයනවල අරය සංසන්දනය කරගන්න. අයනවල අරය සංසන්දනය කරගන්න. ඒතර අයනවල අරය සංසන්දනය කරද්දී මූලිකව බලන්න ඕන සසදා බලන්න ඕන කරුණු මොනවද කියලාත් බලමු. ලියන්නකෝ මෙහෙම විස්තරයක්. අයනවල අරය සංසන්දනාත්මකව සලකා බැලීම සඳහා අයනවල අරය සංසන්දනාත්මකව සලකා බැලීම සඳහා දැන සිටිය යුතු වේ. දැන සිටිය යුතු වේ. එය සිදු කරන ආකාරය සලකා බලමු. එය සිදු කරන ආකාරය සලකා බලමු. හරි. ඔතන ලියන්නකෝ මෙහෙම පොඩි වාක්‍යයක් වරහන් ඇතුලේ. ඇනායන සහ කැටායන නිර්මාණය වීමේදී සෑම විටම පාහේ උත්සාහ දරනුයේ
සෑම විටම පාහේ උත්සාහ දරනුයේ උච්ච වායු වින්‍යාසයක් ලබාගෙන ස්ථායි වීම සඳහා වේ. උච්ච වායු වින්‍යාසයක් ලබාගෙන ස්ථායි වීම සඳහා වේ. එහිදී කැටායන විසින් තමාට ඉහළ ආවර්තයේ උච්ච වායුව බවට පත්වන අතර ඇනායන විසින් තමන් පිහිටන ආවර්තයේ උච්ච වායු වින්‍යාසය ලබා ගැනීම. උච්ච වායු වින්‍යාසය ලබා ගැනීම. හොඳට කියවන්න පුතේ ඔය වාක්‍ය මං කියලා තියෙන දේ හොඳට බලන්න. හරි? මේක මේ වීඩියෝ මාධ්‍යයෙන් ඉගන්වයි කියලා දඩිපිටි කාලව කියලා දාන්න නෙමෙයි. ඒක ඩේටා වලට ගත වෙන කාලය වියදම අපෙනුත් යනවා අලගෙනුත් යනවා. ඒ වුණාට පුතේ මේක පිළිවෙලට වෙන්න බෑ. ඔකේ කියනවා කැටායන හැදෙන්නේ Tamanට උඩ ආවර්තයේ තියෙන උච්ච වායුව ගාවට යන්න බලාගෙනලු. ඇනායන හැදෙන්නේ Taman ඉන්න ආවර්තයේම උච්ච වායුව ගාවට යන්න බලාගෙන. ඒක ඇත්තද කියලා ඉස්සෙල්ලා තහවුරු කරගෙන ඉන්නකෝ. එහෙම නැතුව ඉවර කරලා වැඩක් නැහැ. මේ කොටස ඉවර වෙද්දී අයන වල අරේ විචලන ඉවර වෙද්දී අයන සෙට් එකක අරේ විචලනය ලියා ගන්න බැරි නම් වැඩක් නැහැ පුතේ. අහන්නකො මේක හයිඩ්‍රජන්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්, හීලියම්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. පුතේ දැන් මෙයා එක ඉලෙක්ට්‍රෝනයක් පිට කරපු ගමන් Na+ වෙනවානේ. මෙයාට ඉලෙක්ට්‍රෝන තිබ්බේ 11යි. දැන් මේවා කියද්දි මතක් වෙන්න ඕනේ පරමාණු ක්‍රමාංක මතක නැති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා මතක නැති ජීවීන් එක්ක රසායන විද්‍යාව සාකච්ඡා කරන්න බෑ පුතේ. හරි? ඉලෙක්ට්‍රෝන 11ක් තිබ්බේ. එකක් අයින් වුණාම ඉලෙක්ට්‍රෝන 10ක් වෙනවානේ. ඒ කියන්නේ මෙයාගේ තත්ත්වයටනේපත් වෙලා තියෙන්නේ. මෙයාට ශක්ති මට්ටම් 3ක් තිබ්බා. තුනෙන් අවසාන ශක්ති මට්ටමේ තිබ්බ ඉලෙක්ට්‍රෝන අයින් කරපුවාම ඒක ශක්ති මට්ටම් දෙකකට බහිනවා. ශක්ති මට්ටම් දෙකක් වුණාම මොකද වෙන්නේ? මෙතෙන්ටනේ යන්නේ. මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් කරනවා. මැග්නීසියම් හැදෙන්නේ 2+ එකක්. එයා මොකද කරන්නේ? එයා මෙතෙන්ට තමයි එන්නේ. එයත් එන්නේ මෙතෙන්ට. එතකොට මෙයාලා ඉන්න ආවර්තයේද ඉන්නේ නියෝන්? නැහැ. උඩ ආවර්තයේ. එතකොට මම අර කිව්ව වාක්‍ය බලන්න. ධන අයන හෙවත් කැටායන හැදෙන්නේ Tamanට උඩ තියෙන ආවර්තයේ තියෙන උච්ච වායුව ගාවට යන්න බලාගෙන. හරිද? උච්ච වායුව වින්‍යාසය අයිති කරගන්න. දැන් මේ ෆොස්ෆරස් මොකද වෙන්නේ? ෆොස්ෆරස් හදන්න ධන අයනයක්ද ඍණ අයනයක්ද? ඍණ අයනයක්. අර අයන පාඩම් කරන්න කිව්ව එකෙත් ඕක හම්බුණා P3-. මොකද්ද? P3-. ෆොස්ෆයිඩ් අයනය. සල්ෆර් හදන්නේ සල්ෆයිඩ් අයනය. S2-. Cl හදන්නේ Cl-. ක්ලෝරින් එක. මෙයා ඉලෙක්ට්‍රෝන 3ක් ගත්තාම ඍණ වෙන්නේ. ඉලෙක්ට්‍රෝන 3ක් ගත්තාම එයා එන්නේ ආගන් ගාවට. සල්ෆර් ඉලෙක්ට්‍රෝන 2ක් ගත්තාම එන්නේ මෙයා ගාවට ආගන් ගාවටමයි. ක්ලෝරිනුත් ඉලෙක්ට්‍රෝන 2ක් ගත්තාම එන්නේ ආගන් ගාවට. එහෙනම් ඔය කිව්ව වාක්‍ය පැහැදිලිනේ? පැහැදිලි ඔළුවට ගන්න. අයන හැදෙන්නේ මොන වායු වින්‍යාස වෙනුවෙන්ද? උච්ච වායු වින්‍යාස වෙනුවෙන්. අයන නිර්මාණය වෙන්නේ උච්ච වායු වින්‍යාස වෙනුවෙන් තමයි
අයන නිර්මාණය වෙන්නේ. හරි. ඉස්සල්ලාම බලන්නකො මෙහෙම. දැන් ඔයාගෙන් අහනවා ලිතියම් ප්ලස් ගෙයි මැග්නීසියම් 2+ ගෙයි කාගේ දාරය වැඩි කියලා. ලිතියම් ප්ලස් කාගාවටද පුතේ යන්නේ? හීලියම් ගාවට. මැග්නීසියම් 2+ එක කාගාවටද යන්නේ? නියෝන් ගාවට. ඒ විදියට ශක්ති මට්ටම් අතර පරතරයක් එනවනම් බය වෙන්න දෙයක් නැහැ. කෙලින්ම මෙයාගේ අරේනේ අඩු. මෙයාට වඩා මෙයාගේ අරේ අඩුයි. එහෙනම් මේ අරය විචලනයන් වලදී ඉස්සල්ලාම බලන්න. අයනවල අරය විචලනයන් වල ඉස්සල්ලාම බලන්නේ මොන මට්ටම් සංඛ්‍යාවද? අයනයේ බවට පත් වූ පසු මොන මට්ටම් සංඛ්‍යාවද? ශක්ති මට්ටම් සංඛ්‍යාව. අයනවල අරය විචලනයන් පිළිබඳ ප්‍රශ්නයකදී දීලා තියෙන අයනවල අරය ගලපන්න කලින් එයාලා ඉස්සල්ලා වෙන් කරගන්න පුරුදු වෙන්න. මොනාටද? එයාලා ජීවත් වෙන ශක්ති මට්ටම් වලට. කොහොම ජීවත් වෙනද? අයනය වෙන්න කලින්ද අයනය වුණාට පස්සේද? අයනයේ බවට පත් වුණාට පස්සේ එයාලා ජීවත් වෙන ශක්ති මට්ටම් ප්‍රමාණය පිළිබඳ අදහසට පැමිණිය යුතුයි. අයනවල අරය විචලනය කිරීම පිළිබඳ සාධකයේදී පළවෙනි අවබෝධය තමයි අන්නේ කියන කතාව. රයිට්? ලියන්න යටින් පුතේ මෙහෙම. අයනවල අරය විචලනයන් තීරණය කිරීමේදී අයනවල අරය විචලනයන් තීරණය කිරීමේදී මුලින්ම සලකා බැලිය යුතු කරුණ වනුයේ අයනයේ බවට පත් වූ පසු අයනයේ බවට පත් වූ පසු ශක්ති මට්ටම් සංඛ්‍යාව පිළිබඳව ශක්ති මට්ටම් සංඛ්‍යාව පිළිබඳව අදහස වේ. ශක්ති මට්ටම් සංඛ්‍යාව පිළිබඳව අදහස වේ. හරි. එතකොට පළවෙනියෙන් බලන්න ඕන දේ තමයි ශක්ති මට්ටම් සංඛ්‍යාව ගැන අදහස. ඔන්න කතාව. උදාහරණ කියලා මේක ලියන්න පුතේ. මේක ලියන්න. ඒ කියන්නේ මේ දෙන්නා කෙලින්ම ශක්ති මට්ටම් වලින් වෙනස් වෙලා තියෙන අය. ශක්ති මට්ටම් වලින් වෙනස් වෙලා තියෙන අය. අපි ගමු තව එකක්. අපි ගමු F minus Cl minus. කවුද විශාල? F minus කියන්නේ කාගේ වින්‍යාසය බලාගෙනද හැදෙන්නේ පුතේ? නියෝන්ගේ වින්‍යාසය බලාගෙන හැදෙන්නේ. Cl minus හැදෙන්නේ කවුරු දිහා බලද්ද? ආගන් දිහා බලන්. එහෙනම් කවුද විශාල කෙනා? F minus ට වඩා කවුරු විශාලයි? Cl minus විශාලයි. F minus ට වඩා Cl minus විශාලයි. ඒක තමයි කතාව. උදාහරණ දෙක කියලා ඒක ලියන්න. එහෙනම් හොඳට අවධානයට ගන්න. ඉස්සල්ලාම බලන්නේ අයනයේ බවට පත් වුණාට පස්සේ එයාට කොච්චර ශක්ති මට්ටම් සංඛ්‍යාවක් තියෙනවද? එයා අලුතෙන් තත්ත්වාරෝපණය වෙන්නේ කුමන මූලද්‍රව්‍යයේ ස්වරූපයටද? එයාට තියෙන ශක්ති මට්ටම් ගානත් එක්ක බලලා තමයි මේ වැඩේ කරන්නේ. හරිනේ පුතේ කතාව? හරි. එහෙනම් අපි යනවා දෙවෙනි කාරණේ. ලියන්න මෙහෙම. එකම ආවර්තයකට ගොනු වෙන එකම ආවර්තයකට ගොනු වන සජාතීය ආරෝපණ සහිත අයනවල සජාතීය ආරෝපණ සහිත අයනවල
අරය සෙවීමේදී න්‍යෂ්ටියේ ප්‍රෝටෝන සංඛ්‍යාව පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ. න්‍යෂ්ටියේ ප්‍රෝටෝන සංඛ්‍යාව පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ. තරුවක් දාලා පාට පෑනකින් ලියන්න විශේෂණය කරලා එවැනි අවස්ථාවලදී වැඩිම ප්‍රෝටෝන සංඛ්‍යාවක් සහිත ප්‍රභේදයට අඩුම අරයක් පවතී. එවැනි අවස්ථාවලදී වැඩිම ප්‍රෝටෝන සංඛ්‍යාවක් සහිත ප්‍රභේදයට අඩුම අරයක් පවතී. එවැනි අවස්ථාවලදී වැඩිම ප්‍රෝටෝන සංඛ්‍යාවක් සහිත ප්‍රභේදයට අඩුම අරයක් පවතී. අඩුම අරයක් පවතී. හොඳට බලන්න පුතේ මේ කතාව වැඩිම ප්‍රෝටෝන ගානක් කියලා ඔහම නිකන් කිව්වට බෑනේ පුතේ. ඔය හරියට තේරුම් ගන්න එපා. දැන් අපි ගත්තොත් එහෙම ලිතියම් ප්ලස් බෙරිලියම් 2 ප්ලස්. ලිතියම්ට ඉලෙක්ට්‍රෝන කීයද තිබ්බේ? 3යි. මෙයාට ප්‍රෝටෝන තියෙන්නේ 3යි. ප්‍රෝටෝන 3යි. මෙයාට ඉලෙක්ට්‍රෝන දැන් තියෙන්නේ 2යි. මෙයාට ප්‍රෝටෝන තියෙනවා 4ක්. මෙයාට ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 2යි. මෙයා ඉලෙක්ට්‍රෝන එකක් පිට කරා, මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කළා. දැන් පුතේ මේ දෙන්නම කාගේ වින්‍යාසයද හදාගෙන තියෙන්නේ? හීලියම්ගේ වින්‍යාසනේ. මේවා කියා දෙන වෙලාවට එකපාරටම ආපස්සට ආවර්තතාව වගුව මතක් වෙන්නේ නැත්තම් ඒ වගේ වෙලාවට ළඟින් ආවර්තතාව වගුවක් තියාගෙන හරි බලන්න පුතේ. හරි. ඔයා තේරුම් ගත්ත විදිය කිසි විභාගයට කිසිම වෙලාවක අහන්නේ නැහැ. ඔයා පාඩම් කරපු විදිය අහගන්නෙත් නැහැ. කොහෙන්ද ඉගෙන ගත්තේ අහන්නෙත් නැහැ. කාගෙන්ද ඉගෙන ගත්තේ අහන්නෙත් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. හරි. ඒ නිසා මේ කතාව ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිළිබඳ කතාව. දැන් මේ උගන්වන එකේදීත් සීමාවක් දාලා නැත්තේ මේකයි පුතේ. දැන් සාමාන්‍යයෙන් ඔයාලගේ පන්තියේ ඉන්න ළමයි 100කට වගේ ප්‍රමාණයක් නේ 2022 පන්තියේ. ඒ වුණාට දැන් YouTube එකේ වීඩියෝ එක බලලා තියෙන ප්‍රමාණය ගත්තොත් එහෙම සමස්ත views ගාන 350 400ක් විතර මට්ටමට යනවා. සමහරට ඔයාලා දෙපාර ගානේ බලනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා සමහරට යාළුවෙක්ට ෂෙයා කරලා ඒක බලනවා වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක එහෙම ලොකුවට මම කල්පනා කරේ නැත්තේ මොකද ඒකට හේතුව මේක හැමෝටම අසීරු කාල පරිච්ඡේදයක්. සමහරට මේ වීඩියෝ එක ඔයා යාළුවෙක්ට යවපුවාම එයා ඒක බලලා මේකෙන් දෙයක් තේරුම් ගන්නවා වෙන්න පුළුවන්. අර පළවෙනියෙන්ම දෙන ටියුට් එකේ මුල්ම පිටුවේ ගහලා තියෙන්නේ මෙම නිබන්ධනයේ මුල්ම නෙමෙයි ඇතුළ පිටුවේ ගහලා තියෙන්නේ මෙම නිබන්ධනයේ තියෙන සියලු කරුණු කත්රුගේ නැත්තම් ඒක ලියපු එක ආවෙච්ච මගේ අවසරයකින් තොරව කොපි කිරීම හෝ පිටපත් කිරීම සිදු කළ හැක. ඒට හේතුව ඒයින් ප්‍රයෝජන ලැබුණේ ලංකාවේ කොහොයිද අපගේ කුලකයට සයන්ස්කාරයින් වන බැවිනි කියලා. ඒ නිසා පුතේ මේකෙත් මේ වීඩියෝ එකක් ආපුවාම ඔක දාපුවාම මේ චුට්ටයි බලන්න දෙන්නේ සීමා කරනවා කියලා එකක් නැහැ. නමුත් ප්ලේලිස්ට් එකේ වීඩියෝ මැනේජ් කිරීම ගැන ප්‍රශ්නයක් ආපුවාම නම් වීඩියෝ සමහර පරණ ඒවා අයින් කරන්න සිද්ධ වෙනවා. හරිද? ඒකට හේතුව තමයි මොකද ඔයාලා එක සර්ච් කරලා බලන්න ගියාට පස්සේ සමහරට එක හා සමාන නම් වලින් තියෙන කීපයක් එනවා. දැන් ඊයේ පෙරේද ඇතුල්ච්ච ප්‍රශ්න කීපයක් තමයි සමහරව 2021 පන්තියේ වීඩියෝත් බලලා කියනවා ඒවට අයිති ටියුට් දීලා නැහැනේ ඒවා උගන්ලා නැහැනේ කියලා. මම කට කැඩනකන් සුද්ධ සිංහලයෙන් 22 එකට වෙනම ගෲප් එකක් තියෙනවා. ඒ ගෲප් එකේ හරියටම ලින්ක් එක දානවා. මට මඤ්ඤන්නේ නැහැ මේ 22 එකේ 21 ලින්ක් ටික දාන්න. සිද්ධිය තියෙන්නේ අරකින් ගියාකිනේ channel එකට ගිහිල්ලා ඒකේ තියෙන ඔක්කොම ප්ලේලිස්ට් එක අරගෙන ඒක හරියට බලන්න නැතුව හැම එකේම පළවෙනියෙන් ටයිටල් එකක් යනවා අර මියුසික් එකත් එක්ක මොකද්ද මේ වීඩියෝ එක මොකද්ද මේකෙන් කරන කොටස කියලා. ඒ මොකක්වත් බලන්නේ නැතුව සමහරු කියනවා මේ කතා කරලා මේ සර් අපිට මේ 21 වත් දාලානේ අපිට ඒකේ ටියුට් නැහැනේ කිය. මේක කිසිම
අසීරු මහත්තමක් තිබ්බා කියලා කලවම් කරලා අච්චාරු කරලා උගන්වන්නේ නැහැ. හරිද? ඒක ඊටාම පැහැදිලි ඔළුවේ තියෙන්න ඕන කාරණයක්. ඔයාලගෙන් සාම්ප්‍රදායික ලෙස පොඩි උදව්වක් ඉල්ලන්න තියෙනවා. මේ මාසේ අන්තිම සතියේ රිවිෂන් පන්ති පටන් ගන්නවා. ඒකටත් වීඩියෝ එකක් නිකුත් කරලා තියෙන්නේ. ඔයාලා දන්න කියන අයියලා අක්කලා ඉන්නවනම් එයාලට ඒක දැනුම් දෙන්න. ඒ රිවිෂන් එකට අයිති වීඩියෝ එකේ ලින්ක් දෙකත් ඔයාලගේ ගෲප් ලින්ක් එක ඔයාලගේ ගෲප් එකට දානවා. ඒකෙන් කියන්නේ ඔයාලට රිවිෂන් එන්න කියලා නෙමෙයි. කොහොමත් තියරි පන්ති ළමයි මම කිසිම දවසක රිවිෂන් එකට සම්බන්ධ කරගන්නේ නැහැ. තියරි පන්ති කියන්නේ තියරි පන්තියට වැඩිපුර වැඩ කරන්නේ රිවිෂන් එකේ නෙමෙයි. තියරි පන්තියට වැඩිපුර වැඩ කරන්නේ අමතර දවසක් දීලා. ඒක තියරි පන්තියට දෙන අමතර දවසක්. රිවිෂන් එකේ තමයි වැඩිපුර වැඩ කරන්න පුළුවන් ඉන්නේ. හොඳ ගණන් හදන්න හම්බෙන්නේ. එන්න රිවිෂන් එක තමයි ගණන් වැඩිපුර හදන තැන කියලා වගේ කතා කියන්නේ නැහැ. ඔයාලා දන්නවනේ ඉතින් ටික කාලයක් නෙමෙයි අපි සෑහෙන කාලයක් ආශ්‍රය කරානේ මේ ටික දවසකට මේ පන්ති වල ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බට හරි. එතකොට ඒක ඔයාලගෙන් උදව්වක් හැටියට ඉල්ලුවේ. දැන් මේ දෙන්නටම තියෙන ඉලෙක්ට්‍රෝන දෙකයි පුතේ. හැබැයි මේ ඉලෙක්ට්‍රෝන දෙක නඩත්තු කරන්න අරයට ප්‍රෝටෝන 3ක් තියෙද්දි මෙයාට ප්‍රෝටෝන 4ක් තියෙනවා. ප්‍රෝටෝන කියන්නේ න්‍යෂ්ටියේ ඉඳලා බලය සපයන කෙනා. ප්‍රෝටෝන 4ක් තියෙනවා නම් පුතේ ඇදලා ගන්න බලය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ප්‍රෝටෝන 4ක් තියෙනවා නම් ඇදලා ගන්න බලය මොන වෙනවද? වැඩි වෙනවා. එහෙනම් මේ දෙන්න ගත්තොත් එහෙම කාගේද අරය අඩු? Be2+ ගේ තමයි අඩු අරයක් තියෙන්නේ. මම මුල ඉඳලා ආයි කියනවා ලස්සනට අහගන්න. මම ඉස්සලාම කිව්වා පරමාණු වල සම්බන්ධය. ඕනම පරමාණුවකට වඩා එයාගේ කැටායනයේ අරය අඩුයි. ඕනම පරමාණුවකට වඩා එයාගේ ඇනායනයේ අරය වැඩි. ඒ මූලික දැනුම. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන්කම තියෙන්න ඕන අයන වල අරය ගලපන්න. අයන වල අරය ගලපද්දි පුතේ අපි ඉස්සලාම බලන්න ඕනේ එයා අයනයක් බවට පත් වුණාට පස්සේ අයනයක් බවට පත් වුණාට පස්සේ යා ගමන් කරන මොන මට්ටමද? ශක්ති මට්ටම. අයනයක් බවට පත් වුණාට පස්සේ ගමන් කරන ශක්ති මට්ටම මොකක්ද කියලා බලලා තමයි අපි මේ වැඩේ කරන්න ඕන. මං කිව්වා ඉස්සල්ලාම සාපේක්ෂව වෙනස් තැන් වල නම් ඉන්නේ වැඩක් වෙන්නේ නැහැ. ඒක කිසි අවුලක් නැහැ. බොහොම ලේසියෙන් කර හැකි කියලා. ඒකට උදාහරණ මම ඉස්සල්ලා ලිව්වා කිසි ප්‍රශ්නයක් ඇත්තේ නැතුව. ඊළඟ සිද්ධිය තමයි මෙතෙන්ට ආවා. මේ තමයි අයනයක් බවට පත් වුණාට පස්සේ ආවර්ත දෙකක නෙමෙයි ඉන්නේ. එක ආවර්ත ඉන්නේ. එහෙනම් මේ වගේ තැනකදී ප්‍රධාන තීරණාත්මක බලවේගය තමයි න්‍යෂ්ටියේ තියෙන මොනවා සංඛ්‍යාවද? ප්‍රෝටෝන සංඛ්‍යාව. න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව. එහෙනම් මෙතන කවුද පුතේ කුඩා කෙනා? Be2+ ලිතියම් ප්ලස්. හරි. ඕක උදාහරණයක් ලියා ගන්න බලන්න. සෝඩියම් ප්ලස් මැග්නීසියම් 2+. සෝඩියම්ට ප්‍රෝටෝන 11යි. මැග්නීසියම්ට ප්‍රෝටෝන 12යි. ප්ලස් වුණාම ඉලෙක්ට්‍රෝන 10යි. 2+ වුණාමත් ඉලෙක්ට්‍රෝන 10යි. එහෙනම් කවුද විශාල කෙනා? Na+. කුඩා කෙනා Mg2+. ඔන්න සිද්ධිය. හරිනේ? හරි. ඊළඟට දැන් ධනායන ගැන විතරක් කියාදිලා ෂේප් වුණොත් පුතේ එතනත් වැරදීනේ. අපි යමු ඇනායන වලට. හරිද? ඇනායන කතාව කොහොමද යන්නේ? ඇනායන කතාවේදී ආවර්ත දෙක නම් ඉන්නේ බය වෙන්න දෙයක් නැහැ. මම ඒක ඉස්සෙල්ලා කියා දුන්නානේ. අපි ගමුකෝ මෙහෙම. කොහොම එකක්ද? O2- F-. ඔක්සිජන්ට ප්‍රෝටෝන තියෙන්නේ කීයද පුතේ? 8 වෙනි මූලද්‍රව්‍යනේ. ෆ්ලුවරින් 9 වෙනි මූලද්‍රව්‍ය. 2- වුණාම ඉලෙක්ට්‍රෝන 10යි. F- වුණාම ඉලෙක්ට්‍රෝන 10යි. ඔයාට හොඳ කල්පනා කිරීමේ ශක්තියක් සහ සහජ ඉවක් තියෙන දරුවෝ ඔයාලා. ඒ කියන්නේ කුක්කෝ කියලා නෙමෙයි කිව්වේ ඈ. ඉව ගැන කිව්වහම මොකද්ද මේකේ උත්තරේ කියලා ඔයාලට දැනටම තේරෙනවා. අරයා ඉලෙක්ට්‍රෝන 10 නඩත්තු කරන්නේ ප්‍රෝටෝන 8කින් පුතේ. මෙයා ඉලෙක්ට්‍රෝන 10 නඩත්තු කරන්නේ ප්‍රෝටෝන 9කින්. ප්‍රෝටෝන තමයි න්‍යෂ්ටියේ බලය සපයන ප්‍රභේදය. ප්‍රෝටෝන වැඩි නම් න්‍යෂ්ටියේ බලයත් මොනයිද? වැඩි. මේකේ වැඩි බලයක් තියෙන්නේ කාටද? ෆ්ලුවරින්ගේ න්‍යෂ්ටියට. එහෙනම් ෆ්ලුවරින්ගේ න්‍යෂ්ටිය හයියෙන් අදිනවා ඉලෙක්ට්‍රෝන සෙට් එක. එහෙනම් කාගේද අඩු අරයක් තියෙන්නේ? F- ගේ. F- ගේ.
O2 minus. ඔන්න කතාව. උදාහරණ කියලා ලියන්න පුතේ ඔක. හරි. එතකොට ලියන්න ඊළඟට මෙහෙම. මේවා ඉක්මනට දැන්න පුතේ දඩස් ගාලා ලියුව හැකි මේ ක්ලියර් ෂොට් එකක් තියෙනවානේ ඕන වෙලාවක මේකේ දඩස් ගාලා ලියාගත්ත හැකි නවත්තලා හරි ලියන්න මෙහෙම. අයන කිහිපයක් දී ඇති අවස්ථාවකදී අයන කිහිපයක් දී ඇති අවස්ථාවකදී අයන කිහිපයක් දී ඇති අවස්ථාවකදී ඒවායේ අරය විචලනය වන ආකාරය ඒවායේ අරය විචලනය වන ආකාරය ඒවායේ අරය විචලනය වන ආකාරය සලකා බැලිය යුතු වේ. සලකා බැලිය යුතු වේ. හරි. ආවර්තාවගුව මතක නම් මේක සිම්පල් කේස් එකක්. මෙයාට ප්‍රෝටෝන පුතේ තියෙන්නේ 11යි. මේකට ප්‍රෝටෝන 12යි. එයාට ප්‍රෝටෝන 9යි. ඉලෙක්ට්‍රෝන මෙයාට 10යි මෙයාටත් 10යි මෙයාටත් 10යි. ඉලෙක්ට්‍රෝන 10 10 10 තමයි තුන් දෙනාටම තියෙන්නේ. අරයා ඉලෙක්ට්‍රෝන 10ක් නඩත්තු කරන්න ඕන ප්‍රෝටෝන 9කින්. මෙයා ඉලෙක්ට්‍රෝන 10ක් නඩත්තු කරන්න ඕන ප්‍රෝටෝන 11කින්. මෙයා ඉලෙක්ට්‍රෝන 10ක් නඩත්තු කරන්න ඕන ප්‍රෝටෝන කීයකින්ද 12කින්. එහෙනම් මට කියන්න ඉලෙක්ට්‍රෝන නඩත්තු කරන්න ලේසිම කෙනා කවුද? ඉලෙක්ට්‍රෝන නඩත්තු කරන්න ප්‍රබලම හැකියාවක් තියෙන කෙනා කවුද පුතේ? මැග්නීසියම් 2+. න්‍යෂ්ටිය මොනවා ගන්න වැඩි නිසාද? ප්‍රෝටෝන ගන්න වැඩි නිසා. එහෙනම් අඩුම අරේ තියෙන්නේ කාටද? මැග්නීසියම් 2+. ඊළඟට Na+. ඊළඟට F-. මෙතන හැබැයි පොඩි හොර වැඩක් තියෙනවා. මෙතන ඉන්න කට්ටියම එකම ආවර්තයකට අයිති අය. එකම ආවර්තයකට වැටෙන අය. අයන බවට පත් වුණාට පස්සේ බෙදිලා යන අය නෙමෙයි මේ ඉන්නේ. මෙතන ඉන්නේ අයන බවට පත් වුණාට පස්සේ එකම ආවර්තයකට වැටෙන අය. ඉස්සෙල්ලා මේක ලියා ගන්නකෝ. ක්‍රමානුකූලව H2 minus Cl minus Na plus Cl minus K plus ඔහොම ගමුකෝ. මෙයා කීවෙනි මූල ද්‍රව්‍යද? 16. මෙයා 17. මෙයා 19. මෙයාට ප්‍රෝටෝන කීයද? 16යි. මෙයාට ප්‍රෝටෝන 17යි. මෙයාට ප්‍රෝටෝන 19යි. මෙයාට ඉලෙක්ට්‍රෝන කීයද? 18යි. එකට ඉලෙක්ට්‍රෝන 18යි. මෙයාටත් ඉලෙක්ට්‍රෝන 18යි. මේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා ගත්ත හැටි එහෙම පැහැදිලි නෑ වගේ අදහසක් තියෙනවා නම් ඒකට හේතුව ආවර්තාවගුව පාඩම් නැතික මම කට කැඩනකම් කියා තියෙනවා ආවර්තාවගුව පාඩම් තියෙන්න ඕන. සයන්ස් කරන ළමයෙක්ට කෙමිස්ට්‍රි කරන ළමයෙක්ට ආවර්තාවගුව පාඩම් නැහැ කියන්නේ මේ වගේ ඒදී මෙහෙම කරද්දී අරුබුදයක් නිර්මාණය වෙනවා. ඔයාලට පුළුවන් මේ කාලය තුල හැඩගැහෙන්න. හොඳට මතක තියාගන්න පුතේ පන්ති වල කවමදාවත් දක්ෂ සහ අදක්ෂ කියලා ළමයි වර්ග දෙකක් ඉඳලත් නැහැ, ඉන්නෙත් නැහැ. එහෙම වෙන්න විදිහක් ඇත්තේ නැහැ. ළමයි ඔක්කොම දක්ෂයි. හැබැයි සමහර ළමයි වේගෙන් වැඩ කරනවා. සමහර ළමයින්ගේ වේගය ටිකක් අඩුයි. වේගය අඩු වෙන්න හේතු වෙන්නේ ඔය පොඩි බාහිර සාධක. ඒවා තමයි මේ වගේ සරල කතා. ඒ නිසා හොඳට මතක තියාගන්න ළමයි දක්ෂ හෝ අදක්ෂ කියලා වර්ග දෙකක් නැහැ. සමහර ළමයින්ගේ වේගය වැඩි, සමහර ළමයින්ගේ වේගය ටිකක් අඩුයි. ගුරුවරු හැටියට අපේ මූලික අරමුණ තමයි වේගය වෙනස්කම් සහිත මේ දරුවෝ සියලු දෙනාව ගලපගෙන උගන්වගෙන යන්නේ. තෝරගත්ත පිරිසකට විතරක් උගන්වගෙන යෑම මේක ඉගැන්වීමක් වෙන්නේ නැහැනේ. දැන් මේ වගේ දේවල් ශනිකව මතක් වෙලා ඉන්නේ නැත්නම් ඒකට හේතුව ඔයාගේ මන්ද බුද්ධික බවක් නෙමෙයි. ඔයා කැපවීමක් යොදලා නැහැ මේවා මතක් කරගන්න සහ පාඩම් කරගන්න. මේක ජීවිතේ ස්වර්ණමය අවස්ථාවක් කියලා හිතන්න ඔයාලට ලැබිච්ච. ඒ කියන්නේ අඩුපාඩු නැතුව මේ වැඩේ ලස්සනට ස්ටාර්ට් එක අරන් තිබ්බ වැඩේ කිසියම් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම්
ඒ ප්‍රශ්නේ විසඳගෙන හරි ලස්සනට කරගෙන යන්න පුළුවන් වෙන තත්වයක් හැදෙනවා කියන තැනට ඔයා එන්න. අන්නේ කියන මට්ටම ඔයා හදාගත්තොත් එහෙම ඔයාට ඉතාම හොඳට මේ කතා ටික කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඒ නිසා සෑම දරුවෙක්ම හොඳට මතක තියාගන්න ක්‍රමානුකූලව මේ කියා දෙන දේවල් ඔලුවට ගන්න. ඒක තමයි ඔයාගේ පදනම සහ ඔයාගේ පැවැත්මට හේතු වෙන සාධකේ. හරිද? right. එහෙනම් බලන්න පුතේ මේ කතාව. මේ තියෙන්නේ S2 Cl K+. මේ සෙට් එකත් ආවර්ත දෙකකද? අනේ අම්බෝ නෑ. ඔක්කොටම ඉලෙක්ට්‍රෝන 18 ගානේ තියෙන්නේ. කාටද වැඩිම අරයක් තියෙන්නේ? කාටද අඩුම අරයක් තියෙන්නේ? K+. Cl වැඩිම අරය S2 ඒකට හේතුව තමයි ප්‍රෝටෝන ගාන වැඩි නම් අරය අඩු වෙනවා. ප්‍රෝටෝන ගාන වැඩි නම් හයියෙන් ඉලෙක්ට්‍රෝන ටික අදිනවා අරය අඩු වෙනවා. මේකත් ලියා ගන්න පුතේ. අපි යමු ටිකක් අප්සෙට් උදාහරණයකට. ටිකක් අප්සෙට් උදාහරණයකට. ඒ තමයි මේ වගේ කතාවක්. ඒ කියන්නේ අපි ගාම බලන්න පුතේ ලිතියම් ප්ලස් සෝඩියම් ප්ලස් මැග්නීසියම් 2+ කැල්සියම් 2+. ඔහොම හතර දෙනෙක් ගම්මුකෝ. ලිතියම්ට ප්‍රෝටෝන 3යි. මේකට ප්‍රෝටෝන 11යි. මේකට ප්‍රෝටෝන 12යි. මේකට ප්‍රෝටෝන 20යි. ප්‍රෝටෝන ගණන් නම් හරි. මෙයාට ඉලෙක්ට්‍රෝන 2යි. මෙයාට ඉලෙක්ට්‍රෝන 10යි. මෙයාත් ඉලෙක්ට්‍රෝන 10යි. මෙයා ඉලෙක්ට්‍රෝන 20යි. එහෙනම් මෙයාලා ඔක්කොම එකම ආවර්තය දින්නේ පුතේ නෑ. මෙයා ඉන්න ආවර්තය නෙමේ මෙයා ඉන්නේ. මේ දෙන්න එක ආවර්තේ. මෙයා ඊට පහළ ආවර්තේ. මෙයා ඊට මෙයා උඩම ආවර්තේ. මෙයා ඉන්නේ හීලියම්ගේ වින්‍යාසයේ. මේ දෙන්නම ඉන්නේ නියෝන්ගේ වින්‍යාසයේ. මෙයා ඉන්නේ ආගන්ගේ වින්‍යාසයේ. එහෙනම් මිත්‍රවරුනි හරි ලේසි. අඩුම අරය ලිතියම් ප්ලස්. ඊළඟට මැග්නීසියම් 2+. මේ දෙන්න එකම ආවර්ත පුතේ. එතකොට බලන්නේ ප්‍රෝටෝන වලින්. හරි. මේ අක්කු දෙන්න ආවර්ත දෙකයි. එතකොට බලන්නේ මොන මට්ටම් වලින්ද? ශක්ති මට්ටම් වලින්. Na+ වැඩිම කැල්සියම් 2+. හරි. ඕකයි එන්නේ. හොඳට අහගන්නකෝ. මේ කතාවත් චුට්ටක් අහන්න. අරය වැඩි වෙන ආකාරයට පෙළගස්සන්න කියලා කිව්වහම මෙහෙම ලියන්න ඕන. අරය අඩු වෙන ආකාරයට පෙළගස්සන්න කිව්වහම මෙහෙම ලියලා හරියන්නේ නැහැ පුතේ. හරි. අරය අඩු වෙන ආකාරයට කිව්වහම මේ කොනේ තමයි අඩුම කෙනා ඉන්න ඕන. ඒ කියන්නේ ඊතලයේ තුඩ යොමු වෙන්න ඕන අදාළ සිද්ධිය නිර්මාණය වෙන විදිහට. තේරුණානි කියන කතාව? අරය වැඩි වෙන ආකාරයට කිව්වහම මෙහෙම පෙළගස්සන්න ඕන. අරය අඩු වෙන ආකාරයට කියලා මෙහෙම පෙළගස්සුවාම හරියන්නේ නැහැ. හරි. ඒ නිසා අර අසමානතාවල ප්‍රශ්නේ අහන විදිහත් එක්ක සකස් වෙන්න ඕන. මම මෙතන දානවා අයන සෙට් 3-4ක්. විචලනයන් ටික තනියම තීරණය කරන්න. මේ වීඩියෝ එක දාන දවසකට පස්සේ මම ගෲප් එකේ ඒ සෙට් එකේ උත්තර ටික දානවා. හරිනේ? ලියන්න මෙහෙම පහත දී ඇති අයන කාණ්ඩයන් අරය වැඩිවන පිළිවෙලට පෙළගස්වන්න අරය වැඩි වෙන පිළිවෙලට පෙළගස්වන්න. හරි. ටක් ගාලා ලියා ගන්න පුතේ.
පරමාණු ක්‍රමාංක හොයාගෙන පිළිවෙලට කරන්න වීඩියෝ එක දාන දවසකට පස්සේ මේකේ උත්තර ටික මම ඔයාලට දානවා. හරි? ඒක පැහැදිලි view එකක් අරන් දීලා ඇති ඔන්න. right? මකනවා. හරි. එතකොට පුතේ අයනවල ආරය විචලනය ගැන කතාව ඔය විදිහට ඉවර කරනවා. ලියන්න ඊළඟ මාතෘකාව විද්‍යුත් ඍණතාවය. විද්‍යුත් ඍණතාවය. විද්‍යුත් ඍණතාවය. හරිම වැදගත් ඊටාම ප්‍රබල මාතෘකාවක්. විද්‍යුත් ඍණතාවය. අහලා ඉන්නකො පොඩ්ඩක් ඉස්සරහ. ගණනය කිරීම ටියුට් එක ආරම්භ කරනවා. ඒකෙදි චුට්ටක් දුර ගියාම ඔක්සිකරණ අංක හම්බ වෙනවා. ඔක්සිකරණ අංක වලින් පටන් අරගෙන ඊළඟට බන්ධන පාඩමෙත් සමහර තැන්වල තියෙනවා. විද්‍යුත් ඍණතාව කියන එක යෙදෙන තැන් ඉතාම විශාල ලෙස හම්බ වෙනවා ඔයාලට. හැබැයි මේ විද්‍යුත් ඍණතාව ගොඩක් දරුවන්ට පැහැදිලි කරගන්නේ නැහැ, මතක තියාගන්නේ නැහැ, ඒකේ රටාවක් මතක නැහැ. එහෙම අරුබුද තියෙනවා. හරි? මේක හොඳටම අහගන්න, මේක ඔක්කොටම කලින් කියා දෙන්න මේ විදිහට මූලිකව විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ ඊටාම පැහැදිලිව තේරුම් ගතියොත් හරි වටින සංකල්පයක්. හරිද? මොකද ඒකට හේතුව ඕගනික් වල සිද්ධි තේරුම් ගන්න විද්‍යුත් ඍණතාවය ඕන. ඉනෝගනික් ඉගෙන ගන්න විද්‍යුත් ඍණතාවය ඕන. ඔක්සිකරණ අංක තේරුම් ගන්න විද්‍යුත් ඍණතාවය ඕන. රිඩොක්ස් ගානක ඔක්සිකරණ අංක හොයලා රිඩොක්ස් ගානකට යද්දි විද්‍යුත් ඍණතාවය ඕන කරනවා. ප්‍රතික්‍රියා තුරත කරගන්න ඔක්සිකරණ අංක ඕන. ඔක්සිකරණ අංක තේරුම් ගන්න විද්‍යුත් ඍණතාවය ඕන. හරි? බන්ධන පාඩම තේරුම් ගන්න විද්‍යුත් ඍණතාවය ඕන. ඒ නිසා මේක එකී නොකී තැන්වල ඉතා ප්‍රබල ලෙස යෙදෙන තැන. හරිද? විද්‍යුත් ඍණතාවයන් ගැන කතා කරද්දී පෝලින්ගේ විද්‍යුත් ඍණතා පරිමාණය සහ මිලිකන්ගේ විද්‍යුත් ඍණතා පරිමාණය කියලා විද්‍යුත් ඍණතා පරිමාණ දෙකක් තියෙනවා පුතේ. හරි? ඔය දෙකෙන් අපි බහුලව පාවිච්චි කරන්න සහ විශේෂ නිර්දේශ තුන නිතර පාවිච්චි කරන්නේ පෝලින්ගේ විද්‍යුත් ඍණතා පරිමාණය. එතකොට විද්‍යුත් ඍණතාව ගැන පෝලින් විසින් දුන්න අගයන් සහ පාඨාංක පිළිබඳව කතාවක් තමයි මේක තුල තියෙන්නේ. එතකොට මිලිකන්ගේ විද්‍යුත් ඍණතා පාඨාංක පිළිබඳව ඇත්තටම අපි සාකච්ඡා කරන්නෙම නැහැ උසස් පෙළ මට්ටමේදී. පෝලින්ගේ පරිමාණය තුල තියෙන විද්‍යුත් ඍණතා අගයන් පිළිබඳව තමයි කතා කරන්නේ. දැන් මම මේ විද්‍යුත් ඍණතා කී වචනයක් හිටියට ඔයාලට මම කිව්වේ නෑනේ පුතේ මොකද්ද විද්‍යුත් ඍණතාව කියලා කියන්නේ කියලා. හොඳට අහගන්න මේ කතාව. කිසියම් පරමාණුවක් වෙනත් පරමාණුවක් සමග කිසියම් පරමාණුවක් වෙනස් වර්ගයක පරමාණුවක් සමග බන්ධනයක් සෑදූ පසු බන්ධන ඉලෙක්ට්‍රෝන තම න්‍යෂ්ටිය දිශාවට ආකර්ෂණය කර ගැනීමට දක්වන ලැබියාව, දක්වන කැමැත්ත, දක්වන පෙරේතකම තමයි විද්‍යුත් ඍණතාව කියලා කියන්නේ. ඒ කියන්නේ සහයෝගයෙන් බන්ධනයක් හදනවා. එන්න යාළුවෝ අපි ඉල් බන්ධනයක් හදමු. ඔයත් දාන්න ඉලෙක්ට්‍රෝනයක්, මාත් දාන්න ඉලෙක්ට්‍රෝනයක් කියලා සහයෝගයෙන් බන්ධනය හදනවා. බන්ධනය හැදුවට පස්සේ හිමීටම තමන්ගේ ඉලෙක්ට්‍රෝන ටික වැඩි කරගන්න හිතාගෙන අර බන්ධන ඉලෙක්ට්‍රෝන ටිකක් තමන්ගේ පැත්තට ටිකක් කිට්ටුවෙන් තියාගන්න වගේ try එකක් දෙනවා. පොඩි පෙරේතකමක් පෙන්නනවා. ඔන්න ඔය පෙරේතකමට කියන විද්‍යාත්මක වචනේ තමයි විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ. පළවෙනියෙන් ඔළුවට දාගත්තු වැදගත්ම කාරණේ තමයි විද්‍යුත් ඍණතා සාකච්ඡා කරන්නේ නැහැ තමන්ගේම පරමාණුවක් එක බන්ධන හදපු දවසක. හයිඩ්‍රජන් බන්ධන හදලා තියෙන තැනක විද්‍යුත් ඍණතා කතා කරන්නේ නැහැ. හයිඩ්‍රජන් කාබන් බන්ධන හදලා තියෙන තැනක විද්‍යුත් ඍණතා කතා කරන්නේ නැහැ. විද්‍යුත් ඍණතාවය පිළිබඳ අදහස සම්බන්ධ කරන්න උත්සාහ කළ වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න, ඉතා පැහැදිලිව ඔළුවට ගන්න විද්‍යුත් ඍණතාව කතාව. කිසියම් පරමාණුවක් වෙනත් පරමාණුවක් සමග බන්ධන සාදා ඇති විට කිසියම් පරමාණුවක් වෙනත් පරමාණුවක් සමග බන්ධන සාදා ඇති විට බන්ධන ඉලෙක්ට්‍රෝන තම න්‍යෂ්ටිය දිශාවට ආකර්ෂණය කර ගැනීමට කිසියම් පරමාණුවක් දරන වැඩිපුර කැමැත්ත, ලැබියාව, ආසාව, පෙරේතකම, ඉලෙක්ට්‍රෝන වලට තියෙන පෙරේතකම තමයි මොනතාවය කියලා කියන්නේද විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ. එතකොට මේ විද්‍යුත් ඍණතාවය කියන එක සාපේක්ෂවම ඉන්නවා මිසක් නිරපේක්ෂවම ඉන්න බෑ.
පෙරේතකම කියන එක පුතේ নিরপেক্ষව කියන්න පුළුවන්. දැන් ගෙදර අම්මා කියනවාද පොඩි එකා 5ක් පෙරේතයි ලොකු එකා නම් 3.5යි පෙරේත. එහෙම පෙරේතකම කියනවාද? නෑනේ. සාමාන්‍යයෙන් ගෙවල් වල අම්මලා ළමයි ගැන විස්තර කරද්දී කියනවා පෙරේතකම් පිළිබඳ විස්තර කිරීමක් කරද්දී අපෝ ලොකු එකාට වඩා පොඩි එකා නම් එන පෙරේතයා. එහෙම වගේ පැහැදිලි කිරීමක්. ඒ කියන්නේ පෙරේතකම කියන්නේ සාපේක්ෂ සංකල්පයක්. ඉතින් ඉලෙක්ට්‍රෝන වලට තියෙන පෙරේතකමත් කොහොමද දෙන්න වෙන්නේ පුතේ? සාපේක්ෂව තමයි දෙන්න වෙන්නේ. තේරුණානේ කියන කතන්දරේ. දැන් මේ මාස ගාණක් තිස්සේ ගෙදර ජීවත් වුණාම කෑම බීම එහෙම හරි සැපට හම්බ වෙනවනේ. ඒ කියන්නේ අම්මා ඉතින් අර හාමුදුරන්ට දාන දෙනා වගේ කොහොම හරි 11 12 වෙද්දී දවල්ට වෙලා කන්න දෙනවා. කාලා මොකද කරන්නේ අපේ පුතාලා? පොට්ටි කරගෙන පාඩම් කරගෙන යනවා. ඔව්. හිතාගත්ත හැකිනේ. දවල්ට කාලා පොඩ්ඩක් බුදිය ගන්න වගේ පුරුදු එහෙම ඇතිනේ. ඊට පස්සේ හවසට ඔල්මුණොත් නම් වෙලා නැකිట్లా බලනවා කොහෙද මේ ඉන්නේ? ගෙදර ඉන්නේ. දැන් මොන වෙලාවද? උදේද හවසද? හවස තේ එකක් එහෙම බීලා තේ එකේ බිස්කට් පොඟවගෙන එහෙම කාලා කඩම් වැටෙන බිස්කට් තව බිස්කට් දෙකක් පාවිච්චි කරලා ගොඩ අරගෙන වගේ බොහොම සැපවත් ජීවිතයක් ගත කරන්නේ. බලාගෙන මේ ওই විදිහටම ශපාන්නේ කියනලා තව ටික දවසක් කොහොමෙන්ද පුපුරන්න එහෙම ඉඳ තියෙනවා. ඒ නිසා මේ වැඩවලට ටිකක් මහන්සි වෙන්න මේ දේවල් වලට ඔය අර හරිම අකාර්යක්ෂම ලෙස ගත කරන කාලය නැති කරලා දාන්න. එහෙම අකාර්යක්ෂම වෙන්න එපා. මේක ආශිර්වාදයක් ඇටියට සලකගන්න. ඇත්තටම කතන්දරේ තමයි මේ ගෙදර ඉඳලා ඔයාලට සෑහෙන දෙයක් මේ අඩුපාඩු තියෙනවා නම් මොනවා හරි හදාගත්තා හැකිනේ. හැම දරුවෙක්ටම විශේෂයෙන් කියන දේ තමයි මේ අඩුපාඩු නැතුව ඒ තමන්ගේ වැඩේ හරියට හකස් කරගන්න නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අපරාධනේ ඒ සිද්ධිය. එහෙනම් මෙන්න මේ කතාව පැහැදිලිව අහගන්නකෝ. විද්‍යුත් ශ්‍රින්තාවය කියන එකට අර්ථ දැක්වීමක් තියෙනවා. ඒ අර්ථ දැක්වීම තමයි මම කියාගෙන ගියේ. ඔන්න ඔය කියන අර්ථ දැක්වීම තුල අපි සාකච්ඡා කළ යුතුයි කොයි විදිහටද විද්‍යුත් ශ්‍රින්තා සංසන්දනය කරන්න සහ ගණනය කරන්න කියලා. ලියන්න යටින් පුතේ මෙහෙම. කිසියම් පරමාණුවක් මාතෘකාව ලියවන විද්‍යුත් ශ්‍රින්තාව කියලා ඊට යටින් ලියන්න එහෙම. කිසියම් පරමාණුවක් බන්ධන සෑදූ පසු කිසියම් පරමාණුවක් බන්ධන සෑදූ පසු බන්ධන ඉලෙක්ට්‍රෝන එක් පරමාණුවක් දිශාවට වැඩිපුර ආකර්ෂණය කර ගැනීමට දක්වන ලැදියාව අදාළ පරමාණුවේ විද්‍යුත් ඍණතාවයේ ලෙස හඳුන්වනු ලැබේ. අදාළ පරමාණුවේ විද්‍යුත් ඍණතාවයේ ලෙස හඳුන්වනු ලැබේ. වෙනම ලියන්න පුතේ පහලින්. විද්‍යුත් ඍණතාවය පිළිබඳව සාකච්ඡා කිරීමේදී එය নিরপেক্ষව මැනගත නොහැකි සාධකයක් යයි සැලකේ. එය নিরপেক্ষව මැනගත නොහැකි සාධකයක් යයි සැලකේ. එය নিরপেক্ষව
මැනගත නොහැකි සාධකයක් යයි සැලකේ. විද්‍යුත් ඍණතාවයේ මැනීම සඳහා ප්‍රධාන වශයෙන් පරිමාණයන් දෙකක් ඉදිරිපත් වේ. පරිමාණයන් දෙකක් ඉදිරිපත් වේ. එනම් අංක 1 පෝලිංගේ පරිමාණය පෝලිං ලීනස් පෝලිං පෝලිං අල් ගයන්නක් උච්චාරණය වෙනවා ඒක උනට ලියන්නේ නැහැ පුතේ ලියද්දී අපි පෝලිංගේ පරිමාණය අංක 2 මිලිකන්ගේ පරිමාණය මිලිකන්ගේ පරිමාණය හරි අහන්නකො පොඩි කතාවක්. එතකොට පෝලිංගේ පරිමාණය තුල පරමාණු දෙකක් අතර විද්‍යුත් ඍණතා වෙනස ගන්න තියෙනවා පුතේ සමීකරණයක්. සමානයි ඔය විදිහට ලියන්න පුළුවන්කම තියෙන සමීකරණයක් තියෙනවා. මේ විද්‍යුත් ඍණතා අගයන් හිතුමතේට දෙන ඒවා නෙමෙයි. පෝලිංගේ පරිමාණය තුල සහ මිලිකන්ගේ පරිමාණය තුල විද්‍යුත් ඍණතාවේ ගණනය කිරීම සඳහා සමීකරණ පද්ධති තියෙනවා. මම මේ ලිව්වේ පෝලිංගේ පරිමාණය තුල විද්‍යුත් ඍණතාවේ ගණනය කරගද්දී පාවිච්චි කරන සමීකරණයේ මූලික ආකෘතිය. මෙන්න මේ සමීකරණයට දාලා විද්‍යුත් ඍණතාව හොයන්න පුළුවන්කම තියෙනවා. මේක සුළු කිරීම කරද්දී පුතේ අපිට සාමාන්‍යයෙන් දශම ස්ථාන බොහෝ ප්‍රමාණයකට සුළු කරන්න පුළුවන්. තල වශයෙන් ගත්තොත් එහෙම අපිට දශම ස්ථාන 4ක් දක්වා වුණත් ලඝු පොත් පාවිච්චි කරලා මේ ගාන හදාගෙන ගියොත් අපිට මේක හදන්න පුළුවන්කම තියෙනවා. නමුත් හොඳට මතක තියාගන්න මේ සමීකරණේ භාවිතා කිරීම හෝ මේ සමීකරණේ පාවිච්චි කරලා විද්‍යුත් ඍණතා සෙවීම ඔයාලට යෝජනා කරලා නැහැ. ඔයාලට දීලා නැති කතාවක්. ඔයාලට දීලා තියෙන්නේ මේ සමීකරණේ පාවිච්චි කරලා ලබා ගන්න පාඨාංක ටික මතක තබා ගැනීමේ අවස්ථාව විතරයි. ඒකිනුත් පරමාණු ක්‍රමාංකයේ 20 දක්වා අයගේ තමයි විද්‍යුත් ඍණතා ටික මතක තියෙන්න ඕන කරන්නේ. කවුරු හරි හිතනවා නම් අම්බෝ පරමාණු ක්‍රමාංක 20 දක්වා අයගේ පාඩම් කරන්න වෙනවද කියලා නෑ. එහෙම මේ පාඩම් කරන්න නෙමෙයි වෙන්නේ. මේක ලස්සන රටාවක් තියෙනවා. ඒ රටාව අල්ලගත්තා නම් හරි ලස්සනට මේ කතාව ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. හරිනේ කතන්දරේ. රයිට්. යටින් ලියන්න පුතේ මෙහෙම. මං අංක 1 2 දාලා ලිව්වනේ පෝලිංගේ පරිමාණය අනික මිලිකන්ගේ පරිමාණය. යටින් ලියන්න මෙහෙම. මෙහිදී සාකච්ඡා කරනුයේ විද්‍යුත් ඍණතාවයේ සඳහා පෝලිං විසින් ලීනස් පෝලිං විසින් ලබා දී ඇති විද්‍යුත් ඍණතා පිළිබඳ පරිමාණය වේ. හරි. එතකොට අහන්නකො පුතේ මේ කතාව. පෝලිංගේ පරිමාණය ගැන තමයි කතා කරන්නේ. අපිට කාණ්ඩ ඔස්සේ සහ ආවර්ත ඔස්සේ විද්‍යුත් ඍණතා විචලනය ගැන සාකච්ඡා කරන්න තමයි තියෙන්නේ. ඊට කලින් විද්‍යුත් ඍණතාවට බලපාන සාධක ගැන දැන සිටිය යුතුයි. ලියන්න යටින් පුතේ මෙහෙම. විද්‍යුත් ඍණතාවයේ සඳහා බලපාන විද්‍යුත් ඍණතාවයේ සඳහා බලපාන ප්‍රධාන සාධකයේ ලෙස සලකනුයේ විද්‍යුත් ඍණතාවයේ සඳහා බලපාන ප්‍රධාන සාධකයේ ලෙස සලකනුයේ
පරමාණුක අරය වේ. පරමාණුක අරය වේ. හරි අහන්නකො පුතේ මේ කතාව. දැන් ඔතන පොඩ්ඩක් සැක සහිත දැනුමක් තමයි දෙන්නේ. ඒකට හේතුව තමයි මෙන්න මේ කතාව. විද්‍යුත් ඍණතාවට බලපානවා පරමාණුක අරය. පරමාණුවට ලැබී ඇති ආරෝපණය. පරමාණුවේ මුහුම්කරණය. ඔන්න ඔය කියන කාරණා බලපානවා. හරිද? පරමාණුවට ලැබිලා තියෙන ඔක්සිකරණ අංකයත් බලපානවා විද්‍යුත් ඍණතාවයට. ආයෙත් කිව්වොත් විද්‍යුත් ඍණතාවට බලපානවා අරය. විද්‍යුත් ඍණතාවට බලපානවා මුහුම්කරණය. ඔක්සිකරණ අංකය. අදාළ පරමාණුව මත පවතින ආරෝපණය. ඔය කියන සාධක සියල්ලම බලපානවා. හැබැයි ඔය මම දෙවෙනියට කියාගෙන ගිය සාධක ගැන ඔයා දාන්නේ නැහැ. ඔයා ඔක්සිකරණ අංක දන්නවද දැන්ට? නැහැ. ඔයාට මුහුම්කරණය ගැන කතාව දන්නවද? නැහැ. ඒ ආරෝපණය ගැන නම් පොඩ්ඩක් දන්නවා. එහෙනම් හොඳට අහගන්න පුතේ මේ කතාව. විද්‍යුත් ඍණතාව කියන සාධකයට බලපාන්නේ අරේ විතරක් නෙමෙයි. තව සාධක බලපානවා. නමුත් මම ඔතන කියා තියෙන අරේ විතරයි කියලා නෙමෙයිනේ පුතේ. මම කියා තියෙන්නේ ප්‍රධාන සාධකය අරේ කියලා. ඒ නිසා අපි පොඩි මතකයක් තියන් යමු අනිත් කතා එද්දි ඒ කතා වලට යම් වරහන් ඇතුළේ ලියන්න මෙහෙම. කිසියම් මූලද්‍රව්‍ය පරමාණුවක විද්‍යුත් ඍණතාවය කිසියම් මූලද්‍රව්‍ය පරමාණුවක විද්‍යුත් ඍණතාවය සඳහා කිසියම් මූලද්‍රව්‍ය පරමාණුවක විද්‍යුත් ඍණතාවය සඳහා පරමාණුක අරයට අමතරව මුහුම්කරණය ඔක්සිකරණ අංකය ආරෝපණය ආදී සාධක කිහිපයක් බලපානු ලැබේ. ආදී සාධක කිහිපයක් බලපානු ලැබේ. වරහන් වහන්නකො පුතේ. හරි අහන්නකෝ. දැන් එතකොට ඔය අමතර සාධක ගැන අපි කතා කරන්න නැතුව ඉන්නේ නෑ. හරි මුහුම්කරණය කතා කරපු ගමන් ඒකෙදි කතා කරනවා විද්‍යුත් ඍණතාවට මුහුම්කරණයේ තියෙන බලපෑම. ඔක්සිකරණ අංක වලට ආපු ගමන් අපි බලනවා ඔක්සිකරණ අංකයත් එක්ක කොහොමද විද්‍යුත් ඍණතාව වෙනස් වෙන්නේ කියලා. ආරෝපණයේ මත ඔක්සිකරණ අංකය වෙනස් වෙන හැටි මෙතනදීම අපි පොඩ්ඩක් කතා කරගෙන යනවා. පොඩ්ඩක් නෙමෙයි හොඳ මට්ටමින් කතා කරගෙන යනවා. ඒ නිසා මේවා සංශෝධනය වෙන තැන් වලට අදාළව ඒ දැනුම සකස් කරගන්න. රයිට් මේකයි වෙන්නේ පුතේ. අපි මිලිකන්ගේ පරිමාණයත් එක්ක එච්චර යාළුකම් පවත්වත් නැහැ. ඒකේ තියෙන පොඩි අඩුපාඩු නිසා අපි පෝලිංගේ පරිමාණය තුල තමයි ඉන්නේ. පෝලිං කියනවා විද්‍යුත් ඍණතාවය ගැන සාකච්ඡා කරද්දී වැඩිම විද්‍යුත් ඍණතාවයක් තියෙන මූලද්‍රව්‍ය ෆ්ලුවරින්. ඒකේ අගය 4.1ක් වගේ කියලා තමයි ගන්නෙ. නමුත් අපි ඒක 4.0ට අරගෙන තමයි අනිත් අයව ගොඩනගන්න පටන් ගන්න. එතකොට පෝලිංගේ පරිමාණය හැටියට පෝලිං කියනවා වැඩිම විද්‍යුත් ඍණතාවයක් තියෙන කෙනා ෆ්ලුවරින්. ෆ්ලුවරින්ට විද්‍යුත් ඍණතාවගේ 4යි කියලා අරගෙන ඊට සාපේක්ෂව අනිත් අයගේ විද්‍යුත් ඍණතා සංසන්දනය කිරීම සහ ගණනය කිරීම තමයි ඒකෙදි කරන්නේ. තේරුණානි කියන සිද්ධිය. රයිට්. ආයෙ මං කියනවා මේ කතාව පෝලින් තමයි විද්‍යුත් ඍණතාවට පරිමාණය හදන කෙනා. එයා කියනවා වැඩිම විද්‍යුත් ඍණතාව තියෙන මූලද්‍රව්‍ය කවුද? ෆ්ලුවරින්. ඒකේ අගය 4.0යි කියලා ගන්නවා. අරගෙන ඊට සාපේක්ෂව අනිත් අයගේ අගයන් හදලා පෙන්නන එක තමයි පෝලින් කරලා දෙන කතාව. හරිද කතාව? උච්ච වායු වලට මොනතා නැද්ද? විද්‍යුත් ඍණතා නැහැ. උච්ච වායු වලට විද්‍යුත් ඍණතා නැත්තේ ඇයි? විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන ඇදලා ගැනීමක් නෙමෙයි. බන්ධන ඉලෙක්ට්‍රෝන ඇදලා ගැනීමේ ක්‍රියාවලියක්.
උච්ච වායු වලට විද්‍යුත් රින්තා සාකච්ඡා නොකරන්න හේතුව උච්ච වායු මොනවා හදන්නේ නැද්ද? බන්ධන හදන්නේ නැහැ. උච්ච වායු බන්ධන හදන්නේ ඒක තමයි හේතුව හැටියට ගන්න. හරිද කතාව? පැහැදිලිව ඒ සිද්ධිය ඔළුවට ගන්න ඕන කරනවා. තේරුණානේ සිද්ධිය? ලියන්න පුතේ යටින් මෙහෙම. විද්‍යුත් රින්තාව පිළිබඳ පෝලිංගේ පරිමාණයට අනුව විද්‍යුත් රින්තාව පිළිබඳ පෝලිංගේ පරිමාණයට අනුව වැඩිම විද්‍යුත් රින්තාවයක් පවතින මූලද්‍රව්‍ය වැඩිම විද්‍යුත් රින්තාවයක් පවතින මූලද්‍රව්‍ය ෆ්ලුවරින් යයි සලකා ෆ්ලුවරින් යයි සලකා එහි අගය 4.0ක් ලෙස ලබාගෙන ඊට සාපේක්ෂව අනෙකුත් මූලද්‍රව්‍යවල විද්‍යුත් ඍණතාවයන් සාකච්ඡා කෙරේ. අනිකුත් මූලද්‍රව්‍යවල විද්‍යුත් ඍණතාවයන් සාකච්ඡා කෙරේ. වරහන් ඇතුලේ ලියන්න පුතේ. විද්‍යුත් ඍණතාවය යනු තම ඉලෙක්ට්‍රෝන තමන් දෙසට ආකර්ෂණය කර ගැනීමක් නොව තම ඉලෙක්ට්‍රෝන තමන් දෙසට ආකර්ෂණය කර ගැනීමක් නොව බන්ධන ඉලෙක්ට්‍රෝන තමන් දෙසට ආකර්ෂණය කර ගැනීමක් වේ. එම නිසා බන්ධන නොසාධන මූලද්‍රව්‍ය යැයි සලකන බන්ධන නොසාධන මූලද්‍රව්‍ය යැයි සලකන උච්ච වායුවල විද්‍යුත් ඍණතාවය බිඳුවයි සැලකේ. බිඳුවයි සැලකේ. එතකොට ඔය විදිහට ගත්තාම විද්‍යුත් ඍණතාවයේ මූලික කතාව ඉවර වෙද්දී ආවර්ත ඔස්සේ සහ කාණ්ඩ ඔස්සේ විද්‍යුත් ඍණතාව විචලනය හැටි දැන සිටිය යුතුයි. යටින් ලියන්න පුතේ මාතෘකාවක් තරුවක් දාලා උපමාතෘකාවක් විදිහට ලියන්න. කාණ්ඩයක් ඔස්සේ විද්‍යුත් ඍණතාව විචලනය කාණ්ඩයක් ඔස්සේ විද්‍යුත් ඍණතාව විචලනය
කාණ්ඩයක් ඔස්සේ විද්‍යුත් ඍණතා විචලනය. කාණ්ඩයක් ඔස්සේ විද්‍යුත් ඍණතා විචලනය. යටින් ලියන්න තේ මෙහෙම කාණ්ඩයක් ඔස්සේ පහළට ගමන් කරන විට කාණ්ඩයක් ඔස්සේ පහළට ගමන් කරන විට පරමාණුක අරය ක්‍රමයෙන් වැඩි වේ. පරමාණුක අරය ක්‍රමයෙන් වැඩි වේ. එවිට බන්ධන ඉලෙක්ට්‍රෝන වලට න්‍යෂ්ටියේ සිට පවතින දුර බන්ධන ඉලෙක්ට්‍රෝන වලට න්‍යෂ්ටියේ සිට පවතින දුර වැඩිවීමක් සිදු වී බන්ධන ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කර ගැනීමට ඇති හැකියාව අඩුවේ. එවිට විද්‍යුත් ඍණතාවය අඩුවන්නේ යයි සැලකේ. එවිට විද්‍යුත් ඍණතාවය අඩු වන්නේ යයි සැලකේ. ඔය කියන්නේ පුතේ දැන් මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රෝන හවුල තියාගෙන බන්ධනයක් ඇදුවට පස්සේ ඉලෙක්ට්‍රෝන ටික එක්කෙනෙක් හොරෙන්ම තමන්ගේ පැත්තට පොඩ වැඩිපුර කතාව කොහොමද යන්නේ මුලින්ම ඔයත් එකක් දාන්න මාත් එකක් දාන්නම් අපි හවුල තියාගමුකෝ අනේ ඉලෙක්ට්‍රෝන ඔහොම තමයි කතාව පටන් ගන්න. පස්සේ ඔය ඉලෙක්ට්‍රෝන ටිකක් මෙහෙම තමන්ගේ පැත්තට පොඩ්ඩක් නිකන් ඇදලා ගන්න එක්කෙනෙක්ට පොඩි නිකන් පොඩි ආසාවක් පෙරේතකමක් හැදෙනවා. ඔන්න ඔය සිද්ධිය තමයි මේ විද්‍යුත් ඍණතාව තුල තියෙන්නේ. හරිද? මම ඒක ඉස්සෙල්ලත් ලස්සනට කියා දුන්නා. ළමයින් ඉතින් නැවත නැවත කියා දුන්නා කියලා වැඩි වෙන්නේ නැහැ, අහක යන්නේ නැහැ. එතකොට මෙතන පෙරේතයා කවුද? මැද තියෙන්නේ නැතුව ඇදලා අරගෙන. එතකොට මෙයාට අපි කියනවා විද්‍යුත් ඍණතාවය වැඩි කියලා. හරිද? විද්‍යුත් ඍණතාවය වැඩි කියලා කියනවා. ඔය විද්‍යුත් ඍණතාවයේම තව වචනයක් තියෙනවා පුතේ. ඒකට කියනවා විද්‍යුත් ධනතාවය කියලා. ඉලෙක්ට්‍රොනෙගටිවිටි කියන එකේ අනිත් පැත්ත ඉලෙක්ට්‍රොපොසිටිව් එකක් තමයි තියෙන්නේ. එතකොට මේ විද්‍යුත් ඍණතාවය සහ විද්‍යුත් ධනතාවය කියන එක දෙපැත්තටම යන කතාවක් තමයි තියෙන්නේ. එතකොට ඔන්න ඔය සිද්ධිය තියෙන්නේ. මේ බලන්න. මේ තියෙන්නේ 17 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය සෙට් එක. ඇස්ටටීන් අරගෙන නැහැ. ඒකට හේතුව තමයි ඇස්ටටීන් ගත්තාර මගේ නම හදන්න. වීඩියෝ එකේ මුලම තියෙන. ඒ නිසා මෙතනට ඇස්ටටීන් නැහැ. එහෙම නේ පුතේ. ඒකේ ඇස්ටටීන්ගේ විද්‍යුත් ඍණතාව සාපේක්ෂව ගණනය කරලා වැඩක් නැහැ. හරි. මේ තියෙන්නේ හැලජන කාණ්ඩේ කට්ටියගේ විද්‍යුත් ඍණතාව ටික. 4 3 2.7 2.2 ලස්සනට පිළිවෙත් ලියා ගන්න. යටින් ලියන්න පුතේ ඊළඟ මාතෘකාව තරුවක් දාලා. ආවර්තයක් ඔස්සේ විද්‍යුත් ඍණතාව විචලනය.
ආවර්තයක් ඔස්සේ විද්‍යුත් රින්තා විචලනය. ඔය සමහරලාට වීඩියෝ කරද්දි පොඩි ඈනුමක් එහෙම ගියාම ළමයි ගෲප් එකේ මඩ ගහනවා මේ මොනවාද සර් ඈනුම් යවන්නේ කියලා. මේ දවස්වල අවිස්සාවෙල්ලේ කඩ එහෙම සෑහෙන්න වහලා කෑම හිගයක් ඇත්තටම තියෙන්නේ. නොකා නොබී වගේ තමයි බොහොම සීමිතව කාලා තමයි මේ වැඩ ටික කරගෙන යන්නේ. ඒකයි ඔය ඈනුම් යන්නේ නැතුව නිදිමතවත් වෙන මොකක්වත් නෙමෙයි. කන්න නැහැ. ඔන්න ඔය ප්‍රශ්න නිසා තමයි පොඩ ඈනුම් යන්නේ. හරි. අහන්නකෝ මේ කතාව. ආවර්තයක් ඔස්සේ විද්‍යුත් රින්තා විචලනය. ආවර්තයක් ඔස්සේ විද්‍යුත් රින්තා විචලනයේට කොහොමද කතාව හදාගන්නේ? ආවර්තක වමේ ඉඳන් දකුණට යද්දී අරේ මොකද වෙන්නේ? ආවර්තක වමේ ඉඳන් දකුණට යද්දී සපල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා. ආවර්තක වමේ ඉඳන් දකුණට යද්දී සපල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනවා. එතකොට සපල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වුණාම බන්ධන ඉලෙක්ට්‍රෝන හයියෙන් ඇදලා ගන්න පුළුවන්කම ලැබෙනවා. අරේ අඩු වෙනවනේ. අරේ අඩු වෙලා සපල බන්ධන ඉලෙක්ට්‍රෝන ටික ලේසියෙන් ඇදලා ගන්න පුළුවන්කම ලැබෙනවා. අන්නේ කතාව එක තේරුම් ගත යුතුයි. හරි? ක්‍රමානුකූලව ඉස්සලා සටහනක් දාමු. ආවර්තයක වමේ සිට දකුණට ගමන් කරන විට ආවර්තයක වමේ සිට දකුණට ගමන් කරන විට පරමාණුක අරය අඩුවීමකට ලක්වේ. පරමාණුක අරය අඩුවීමකට ලක්වේ. ඒක අපහැදිලි වගේ නම් ආපහු ගිහිල්ලා පෙරලා බලන්න ආවර්තයක් ඔස්සේ අරය විචලනය කියලා මාතෘකාවක් තියෙනවනේ පුතේ. එතෙන්ට ගිහිල්ලා ආයෙ පොඩ්ඩක් කියවලා බලන්න. හරි? ඒක පාට ඔලුවට වැටෙන්නේ නැහැ නේ හැම එකක්ම. අඩුවීමකට ලක්වේ. වරහන් ඇතුළේ ලියා ගන්න. සපල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙන බැවින් වේ. සපල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙන බැවින් වේ කියලා වරහන් වහන්න. සපල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙන බැවින් වේ. ඒ අනුව විද්‍යුත් රින්තාවය ක්‍රමයෙන් වැඩිවීමක් සිදුවන්නේ යයි සැලකේ. විද්‍යුත් රින්තාවය ක්‍රමයෙන් වැඩිවීමක් සිදුවන්නේ යයි සැලකේ. මෙම විචලනයන් පිළිබඳ තොරතුරු ඉතා නිවැරදි ලෙස ගැලපෙනුයේ පරමාණු ක්‍රමාංකය 20 දක්වා පරමාණු ක්‍රමාංකය 20 දක්වා මූලද්‍රව්‍ය වලට වේ. 20 දක්වා මූලද්‍රව්‍ය වලට වේ. තරු ලකුණක් දාලා පාට වෙනස් කරලා විශේෂ පාට පෑනකින් ලියා ගන්න. විශේෂ පාට පෑනකින් ලියා ගන්න. පරමාණු ක්‍රමාංකයේ 1 සිට 20 දක්වා මූලද්‍රව්‍ය වල පරමාණු ක්‍රමාංකයේ 1 සිට 20 දක්වා මූලද්‍රව්‍ය වල විද්‍යුත් රින්තා
විචලනය වන ආකාරය විද්‍යුත් රින්තා විචලනය වන ආකාරය පහත පරිදි වේ. පහත පරිදි වේ. හරි. ළමෙක් කියනවා නම් මේක පාඩම් කරගන්න බෑ කියලා ඒක වෙන්න බැරි වැඩක්. මේකේ හරි ලස්සන රටාවක් තියෙන. මේකේ මේ රටාව පොඩ්ඩක් අහගත්තා නම් ඔයාට කිසි අවුලක් වෙන්නේ නැතුව හරි ලස්සනට ගන්න පුළුවන්. උච්ච වායු ටික තියෙනවා. උච්ච වායු වල විද්‍යුත් රින්තා ටික ඔක්කොම බිඳුවයි. පැහැදිලිද කියන කතාව? උච්ච වායු වල විද්‍යුත් රින්තා ටික බිඳුවක් බවට පත් වුණාට පස්සේ විද්‍යුත් රින්තා කතාව පටන් ගන්නෙ කාගෙන්ද? ෆ්ලුවරින්ගෙන්. ෆ්ලුවරින්ගේ අගය කීයද? 4.0යි. ඒක පළවෙනි ආරම්භය. මේ පැත්තට 0.5 ගානේ අඩු කරගෙන යන්න. මේ පැත්තට 0.5 ගානේ අඩු කරගෙන යන්න. 3.5යි 3යි 2.5යි 2යි 1.5යි 1යි. ඒ මෙතෙන්ට 1යි කියලා ආවට පස්සේ මේකෙන් 0.1ක් අඩු කරලා පහළට එන්න. 0.1ක් අඩු කරලා පහළට එන්න. ආවට පස්සේ මේක 0.9යි. මේ පැත්තට ඇවිදගෙන යන්න 0.3 ගානේ වැඩි කරගෙන මෙතෙන්ට එනවා. 0.3 ගානේ වැඩි කරගෙන ගිහිල්ලා මෙතෙන්ට ඇවිල්ලා 2.1නේ. ඒ රටාවට ගත්තොත් මෙතෙන්ට එන්නේ 2.4නේ. නමුත් මේක 2.5යි මේක 3යි කියලා ගන්නෙ. පැහැදිලිද කියන කතාව? ඊළඟ සිද්ධිය තමයි මෙයාට වඩා මෙයාගේ 0.1ක් අඩු කරලා දාන්න. මෙයාට වඩා මෙයාගේ 0.1ක් අඩු කරලා දාන්න. මෙතන මතක තියෙන්න ඕන විශේෂයෙන් ඒක රටාවට අයිති එකක් නොවන නිසා පාඩම් කරගන්න තියෙන්නේ මෙතනයි මෙතනයි මේ තැන් දෙකයි විතරයි. කොහොමද එහෙම වෙන්නේ පුතේ? අර ටික බිඳුවයි ෆ්ලුවරින් 4යි 0.5 ගානේ අඩු කරන් එන්න. 0.1ක් අඩු කරලා පහළට එන්න. 0.3 ගානේ වැඩි කරගෙන යන්න. ඒ රටාව මේ දෙන්නට හරියන්නේ නැහැ. ඒක මතක තියෙන්න ඕන. 0.1ක් අඩු කරන්න 0.1ක් අඩු කරන්න. ඔය රටාව හරිම ලේසියෙන් මතක තියාගත්ත හැකි පාවිච්චි කළ හැකි හැම දෙයකටම වටින දෙයක්. හැම කොටසකදීම මේක ගොඩක් හොඳට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන දෙයක් හැටියට තමයි සාකච්ඡා කරන්නේ. හරිද? විද්‍යුත් රින්තාව තුල ඊටාම පැහැදිලිව ප්‍රයෝජනවත්ම දෙයක්. දැන් මෙහෙමයි. මම ඉස්සල්ලා ඔයාලට ලීනස් පෝලින්ගේ සමීකරණේ පවා ලියලා මතක් කිරීමක් කරානේ. මේක හොයනවා නම් පුතේ සාමාන්‍ය දශම ස්ථාන ගණනාවකට හැදුවා. ඊළඟට සාමාන්‍ය ක්‍රමයට දශම ස්ථාන 4ක් දක්වා අපිට මේකට යන්න පුළුවන්කම තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එච්චර ලොකු දශම ස්ථාන ගානකට මේක විචලනය අරන් ගිහින් නැහැ. මේ තියෙන්නේ ආසන්න පළවෙනි දශම ස්ථානට වැටීමක් කරලා තමයි මේ කතාව තුල තියෙන්නේ. පැහැදිලිද කියන සිද්ධිය? එතකොට මේ වැටීමක් කරලා අරගෙන තියෙන අගයන් ටික තමයි මේ අරගෙන තියෙන්නේ. ඔයාට මේක අනිවාර්යෙන් පාඩම් තිබිය යුතුයි. විද්‍යුත් රින්තාව පිළිබඳව මේ කියන කතාව, මේ කියන සිද්ධිය පාඨාංක සහිතව පාඩම් තිබිය යුතුයි අනිවාර්යයෙන්ම. මේකේ රටාව මහ ලොකු දෙයක් නැහැ. උච්ච වායු ටිකට දැම්ම බින්දු කියලා 4යි ෆ්ලුවරින්ගේ 0.5 ගානේ අඩු කරගෙන ගියා. අතනින් පහළ ටිකක් පැන්න 0.1ක්. 0.3 ගානේ වැඩි කරගෙන ගියා. 2.1ට ආවා. මෙතෙන්ට රටාව ගැලපෙන්නේ නැහැ. එච්චරයි මතක තිබිය යුතු කාරණේ. වෙන කිසිම ලොකු දෙයක් නැත්තේ නෑ. එහෙනම් ක්‍රමානුකූලව බලන්න ඔන්න ඔය කියන සටහන ඔය කතාව ලියා ගන්න ඔයාලගේ සටහනේ මං ඕනේ නෑනේ නිකන් තියලා තියන්න මකලා දානවා. ඔන්න ඉතා පැහැදිලි ක්ලියර් ෂොට් එකක් තියෙනවා. ඕක බලලා ලියන්න. ඊළඟට ලියන්න මෙහෙම. ඊළඟට මම මෙතන ප්‍රස්ථාරයක් අඳිනවා ටිකක් දිගට. ඒ ප්‍රස්ථාරය තුල තියෙන්නේ ලිතියම් සිට ආගන් දක්වා අයගේ විද්‍යුත් රින්තා ටික ප්‍රස්ථාරික නිරූපණයක්. හරි. ලියන්න මෙහෙම පුතේ විස්තරයක්. ලිතියම් සිට ආගන් දක්වා මූලද්‍රව්‍ය වල විද්‍යුත් ඍණතාවය විචලනය වන ආකාරය. ලිතියම් සිට ආගන් දක්වා මූලද්‍රව්‍ය වල විද්‍යුත් ඍණතාවයේ විචලනය වන ආකාරය ප්‍රස්ථාරිකව
නිරූපණය කරන ආකාරය ප්‍රස්ථාරිකව නිරූපණය කරන ආකාරය පහත දැක්වේ. අර පැත්තට විද්‍යුත් රින්තාව අරන් පුතේ මේ පැත්තට ගන්න පරමාණු ක්‍රමාංකය. හරිද? එතකොට ලිතියම්ට තමයි අදාළ එයා ඉන්න ආවර්තයේ අඩුම විද්‍යුත් රින්තාවයක් තිබ්බේ. එයා ඉන්න ආවර්තයේ වැඩිම විද්‍යුත් රින්තාව තිබ්බේ කාටද පුතේ? ෆ්ලුවරින්. නියොන්ට ආපුවාම බිඳුව වෙන්න ඕන. සෝඩියම්ට ආපුවාම ලිතියම්ට වඩා අඩුයිනේ. 0.9 නේ ආවේ. ක්ලෝරින්ට තමයි එයා ඉන්න කට්ටියක වැඩිමගේ එන්නේ. ඒක එන්නේ නැහැ කාගේ මට්ටමටද? ෆ්ලුවරින්ගේ මට්ටමට. ආපහු ආගන්ට බිඳුව වෙනවා. එහෙනම් මේක බොහොම ලස්සනට ප්‍රස්ථාරය අඳින්න පුළුවන්කම තියෙනවා. ඔන්න සිද්ධිය. එතන නියොන්ටයි ආගන්ටයි බිඳුව බවට පත් වෙනවා. මෙන්න මේ හැඩය නැවත වතාවක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේකට කියන්න පුළුවන් ලාක්ෂණික අක්වක් විචලනයක් සහිත හැඩයක් තියෙනවා කියන කාරණේ මේක කියන්න පුළුවන්කම තියෙනවා. හරිද දරුවනේ? මේ ප්‍රස්ථාරෙත් ඇඳලා දාන්න තියෙන්නේ මේ තියෙන්නේ ආවර්ත දෙකක් ඔස්සේ. ඒ කියන්නේ කෙටි ආවර්ත දෙක ඔස්සේ විද්‍යුත් රින්තාව විචලනය වෙන ප්‍රස්ථාරය. හරිනේ? right. ඔන්න ඕකේ පැහැදිලි සටහනක් තියෙනවා ලං කරපු. බලන්න ක්‍රමානුකූලව ගන්න බලන්න. ඔය මම පාඨාංක ටික දුන්නානේ. ඔය පාඨාංකවලදී ඔයාලට හම්බ වෙනවා විද්‍යුත් රින්තාව සමාන අය. දැන් බලන්නකෝ ඕකේ නයිට්‍රජන්ගේ ෆොස්ෆරස්ගේ විද්‍යුත් රින්තාව සමානයි. ඒ වගේ තැනකදී ඔයාලා කොහොමද තීරණයක් ගන්න හරියටම කාගේද පොඩ්ඩක් හරි වැඩි කියලා. ඒක එකින් එක පාඩම් කරවන්න නැතුව මම ස්ථිර තියරි එකක් දෙන්නම්. ඔයාලට වරදින්නේ නැහැ කොයි වෙලාවකවත් ඒක පාවිච්චි කළොත්. විද්‍යුත් රින්තාව පළවෙනි දශම ස්ථානට ගණනය කරද්දී විද්‍යුත් රින්තාව සමාන කෙනෙක් මුණ ගැහුනොත් එහෙම කෙටියෙන් කියන්න තියෙන එක දෙයයි ප්‍රෝටෝන ගාන වැඩි කෙනාගේ විද්‍යුත් රින්තාව වැඩි. නයිට්‍රජන්ගේ 3.0යි ක්ලෝරින්ගේ 3.0යි. කාගේද වැඩි? ක්ලෝරින්ගේ. මොනවා ගාන වැඩි නිසාද? ප්‍රෝටෝන ගාන වැඩි නිසා. සරල කතාව විද්‍යුත් රින්තාවේ සමාන තැන්වල අර්බුදයක් කරගන්න එපා. හරි ලේසියෙන් ඒක විසඳුව හැකියි. තරුවක් දාලා ලියන්න. ඉහත ලබා දුන් විද්‍යුත් රින්තා පාඨාංකවල ඉහත ලබා දුන් විද්‍යුත් රින්තා පාඨාංකවල සමාන විද්‍යුත් රින්තා සහිත සමාන විද්‍යුත් රින්තා සහිත අවස්ථා පවතී. සමාන විද්‍යුත් රින්තා සහිත අවස්ථා පවතී. එවැනි අවස්ථාවල ඉහළ විද්‍යුත් රින්තාවයක් පවතුනුයේ ඉහළ විද්‍යුත් රින්තාවයක් පවතුනුයේ කුමන මූලද්‍රව්‍යයටද යයි කුමන මූලද්‍රව්‍යයටද යයි තීරණය කිරීමට අවශ්‍ය වූ විට
සරල සිද්ධාන්තය වනුයේ ප්‍රෝටෝන සංඛ්‍යාව වැඩි ප්‍රභේදයට ප්‍රෝටෝන සංඛ්‍යාව වැඩි ප්‍රභේදයට ස්වල්ප වශයෙන් විශාල විද්‍යුත් ඍණතාවයක් පවතින බව වේ. ස්වල්ප වශයෙන් විශාල විද්‍යුත් ඍණතාවයක් පවතින බව වේ. එතකොට මතක තියාගන්න මම ආයෙ වතාවක් කියනවා විද්‍යුත් ඍණතාව සමාන දෙන්නෙක් මුණ ගැහෙන්න පුළුවන්කම තියෙනවා. මේක පළවෙනි දශම ස්ථානට වට වෙලා තියෙන නිසා. කිසිම වෙලාවක එහෙම සමාන වෙන්න බෑ ඇත්තටම ගත්තොත්. නමුත් පළවෙනි දශම ස්ථානයේ ඉන්න නිසා සමාන අය හම්බ වෙනවා. ඒ වගේ දවසක අර්බුද ඇති කරගන්න නැතුව ඵල ප්‍රයෝජන ගන්න ක්‍රමේ තමයි මම ඔය කිව්වේ. ස්වල්ප වශයෙන් හරි වැඩි කවුද කියලා හොයාගන්නේ සමාන දෙන්නගෙන් ප්‍රෝටෝන ගාන වැඩි කෙනාගේ විද්‍යුත් ඍණතාව ස්වල්ප වශයෙන් වැඩි. පැහැදිලිනේ කියන සිද්ධිය. එහෙනම් ඔය විද්‍යුත් ඍණතාව පිළිබඳ දුන්න පාඨාංක ටික තනියම ලියන්න පුළුවන් මට්ටමක් නිර්මාණය විය යුතුයි. හරිද? සාමාන්‍ය වශයෙන් සජීවීව පන්ති තිබ්බනම් ඊළඟ සතියෙන් පාඩම් කරන් එන්න කියලා පාඩම් නැති උන් ටික අල්ලගෙන දඩබඩ ගාලා දෙක තුනක් නෙලන්න තිබ්බා. දැන් ඉතින් එහෙම ගෙදරට අවිල ගහලා යන්න. ඒ නිසා පන්ති පටන් ගත්ත දවසක ගුටි කන්න නැතුව ඉන්න සිද්ධ වෙන්න ඔය ටික පාඩම් කරගන්න පුතේ. හරි. පාඩම් කරලා තිබ්බේ නැත්නම් මම බලෙන් හරි පාඩම් කරවනවා. විද්‍යුත් ඍණතාව මතක නැතුව බන්ධන පාඩම තුල මෙලෝ බම්බුවක් කරගන්න බෑ. පැහැදිලි කතාව. ඒ අඩුපාඩු වෙන තැන් දැනගෙන හරි ලස්සනට වැඩේ කරන්න. එහෙනම් විද්‍යුත් ඍණතාව පිළිබඳ මාතෘකාවත් ඔතනින් සම්පූර්ණයෙන් ඉවර වෙනවා. විද්‍යුත් ඍණතාව පිළිබඳ කතාව සම්පූර්ණයෙන් ඉවර වෙනවා.